එතකොට තුන්වෙනි ගානේ මම කිව්වේ මේක සමාන්තර රාශියක් කියන්නේ මේ විකර්ණ එකිනෙක සමාන වුණා. හේතුව තමයි මේ O කේන්ද්‍රයේ ඉඳ මේ OA කියන්නේ අරය, OB කියන්නේ අරය, ඊට පස්සේ OD කියන්නේ අරය, OC කියන්නේ අරය. එහෙනම් මේවා සමානයි. ඒ නිසා මේ ABCD ශීර්ෂ වලින් හැදෙන චතුරස්‍රය සමාන්තර රාශියක් වෙනවා. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙන නිසා. එතකොට ඒක තමයි මේ තුන්වෙනි ගානෙන් කිව්වේ. එතකොට හතරවෙනි ගානේ අපිට කියන්නේ මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න කියලා. එතකොට මේ ත්‍රිකෝණ දෙක අංග සම කරද්දී අපිට දත්ත හොයා ගන්න පුළුවන් මේ කෝණයට මේ කෝණේ සමානයි අංශක 90යි. ඒ වගේම මේ පාද දෙක සමාන වෙනවා. මේක සමාන්තර රාශියක් හින්දා ඊළඟ එක තමයි අපි හොයාගත්තා මෙන්න මේ කෝණයයි මේ කෝණයයි ඒකාන්තර කෝණ වලින් සමාන වෙනවා. මේ රේඛා දෙක සමාන්තර නිසා AD සහ CB සමාන්තර හින්දා මේ දෙක ඒකාන්තර කෝණ නිසා මේ කෝණ දෙක සමානයි. එහෙනම් ඔන්න ත්‍රිකෝණ දෙක අංග සම කරන්න. ඔය පළවෙනි කොටසෙන් කියන ත්‍රිකෝණ යුගල අංග සම කරන්න අවශ්‍යතා ටික දැන් සම්පූර්ණ වෙලා තියෙනවා. දැන් ඔන්න අපිට ලියන්න තියෙන්නේ ඔයාලා ගානක් හදනකොට අනිවාර්යයෙන්ම රූපේ එතනින් ඇඳ ගන්න. පෙළ පොතේ රූපේ බලාගෙන හදන්න යන්න එපා ගණන්. ඊට පස්සේ වෙන්නේ මේ පොත බලනකොට රූපේ නෑ එතන. ඊට පස්සේ ගාන බලන්න ආයෙත් පොත පෙරලන්නේ නැහැ. හින්දා පොතේ තියෙන රූපේ ඇඳ ගන්න. දැන් අඳින්න නෙමෙයි මං කියන්නේ ගාන හදද්දී ඉඳ තියලා අඳින්න ඒක ඇඳ ගන්න. එතකොට දැන් මේක අංග සම කරද්දී මම මේ පහලින් අංග සම කරන්නම්. මුලින්ම පළවෙනි කොටස හතරවෙනි ගානේ මේක කියන්නේ මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න කියලා. එතකොට අංග සම කරද්දී අපි මුලින්ම ලියන්න ඕනේ ත්‍රිකෝණ දෙක. මුලින්ම ලියනවා AXD. AXD ත්‍රිකෝණය හා අනිත් ත්‍රිකෝණය මොකද්ද? BYC ත්‍රිකෝණ වල කියලා මෙහෙම ලියනවා. මොකද ඒ ත්‍රිකෝණ දෙක ගැන අපි කතා කරන්නේ. හරි. ඊට පස්සේ දැන් අපි ලියනවා දන්න දත්ත AD සමානයි AD සමාන වෙනවා. AD කියන පාදේ සමානයි මොන පාදයටද? BC. හේතුව මොකද්ද? සමාන වෙන හේතුව සමාන්තර ආශ්‍රයේ මම කෙටියෙන් ලියන්නේ සමාන්තර ආශ්‍රයේ සම්මුඛ පාද නේද? සම්මුඛ පාද. පැහැදිලිනේ? ඊළඟට මම ලියනවා මෙන්න මේ කෝණය සහ මේ කෝණය. මොකද්ද මේ කෝණය? ADX කෝණය. සමානයි මේ ත්‍රිකෝණයේ මේ BCY කියන කෝණයට. BCY කෝණයට. හේතුව මොකද්ද? ඒකාන්තර කෝණ. කෝණ කියලා මෙහෙම ලියන්නත් පුළුවන් ඕනනම් කෝණයක් විදිහට. එහෙම මේ විදිහට. එහෙනම් දෙකක් ලිව්වා. ඊළඟ කෝණය මෙන්න මේ x කියන තැන තියෙන කෝණය සහ y කියන තැන තියෙන කෝණය. ඒකත් අපි ලියමු. කොහොමද ලියන්නේ? AXD කෝණය සමාන වෙනවා BYC කෝණයට. ඒක අංශක
90යි කියලා දීලා තියෙන හින්දා මෙහෙම ලිව්වත් කමන්නේ 90 කියලා d ඇත කියලා ලියන්න. නැත්තම් d ඇත කියලා කෙලින්ම ලිව්වත් කමන්නේ නැත්තම් axd සමානයි by c සමානයි අංශක 90යි කියලා ලිව්වට කමන්නේ නැහැ. හරි. එතකොට ඔන්න අවශ්‍යතාව තුන ලිව්වා. දැන් ලියනවා m නිසා ත්‍රිකෝණය දෙකක් අපි අංග සම කරන්නේ මේ විදිහට. m නිසා අවශ්‍යතා හතරක් තියෙනවා ත්‍රිකෝණ අංග සම වෙන මතක නේද? AXD ත්‍රිකෝණයේ අංග සමයි කියලා කියන්නේ ඉරි කැලේ තුනක් BYC ත්‍රිකෝණයට කෝණ දෙකයි පාදයයි. මොකද්ද අංග සම වෙන අවස්ථාව? කෝපා අවස්ථාව. කියලා ත්‍රිකෝණ දෙක අංග සම කරා ඔන්න පළවෙනි කොටස. පැහැදිලි? දැන් ඔයාලා මේක ලියාගද්දි රූපය අඳින්න ඉඩ තියලා ලියාගන්න. රූපය කියන්නේ මේකේ රූපයේ දල සටහනක් මේ එතන ඇඳලා ලියාගන්න. දැන් අඳින්න වෙලාව ගන්න එපා. දැන්ට මේක ලියාගන්න. ඊට පස්සේ මේ දෙවෙනි කොටසේ කියනවා dx සමානයි by බව. dx කියන්නේ මෙන්න මේ පාදය. dx කියන්නේ මේ පාදය. by කියන්නේ මේ පාදය. මේ පාද දෙක සමානයි කියලා කියන්නලු. පැහැදිලිද? ඒ ත්‍රිකෝණ අංග සම කරපු ත්‍රිකෝණ දෙකේ පාද දෙකක් නේ. එකක් මේ පාදය අනික මේ පාදය. දැන් ඉතින් ත්‍රිකෝණ දෙක අංග සම නිසා මේ පාද දෙක සමාන වෙනවා කොහොමද? නේද? ඒක අපිට ලියන්න පුළුවන් කොහොමද? dx සමානයි by අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමාන වෙන නිසා. එහෙනම් අපිට ඒකත් ලියන්න පුළුවන්. දෙවෙනි එක dx සමානයි by. මොකද්ද හේතුව? හේතුව මොකද්ද? අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. නැත්තම් කෙනෙකුට අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමාන වෙන නිසා dx සමානයි by කියලා ලියන්නත් පුළුවන්. එතකොට ඔන්න දෙවෙනි කොටසත් හරි. බලමු මේ තුන්වෙනි කොටසෙන් මොකක්ද කියන්නේ කියලා. තුන්වෙනි කොටසෙන් කියන්නේ by dx සමාන්තරාශ්‍රයක් බව පෙන්වන්න කියලා. මොකද්ද මේ by dx කියන්නේ? by dx ඒ කියන්නේ මෙන්න මේ කොටස. by ඔක නේද? by dx ඒ කියන්නේ මෙන්න මේක සමාන්තරාශ්‍රයක් කියලා පෙන්වන්නේ කියලා කියන්නේ. ඔන්න දැන් මේක ඇතුලේ අලුත් චතුරාශ්‍රයක් පෙන්වනවා අපිට. by dx මේක කියන පිළිවෙලින් මේ කියවන්න by dx කියන චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් කියලා පෙන්වනවා. ඒ කියන්නේ මෙන්න මේ රේඛා දෙක අපිට ඇඳ ගන්න වෙනවා. හරිද? දැන් මේක සමාන්තරාශ්‍රයක් කියලා කියන්න නම් අවශ්‍යතා හතරයිනේ තියෙන සමාන්තරාශ්‍රයක් වෙන්න ඕන. එකක් සම්මුඛ කෝණ සමාන වෙන්න ඕන. අනිත් එක සම්මුඛ පාද සමාන වෙන්න ඕන. නේද? අනිත් එක මොකද්ද? අනිත් එක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙන්න ඕන. ඊළඟ එක පාද යුගලක් සමාන හා සමාන්තර වෙන්න ඕන. දැන් මෙන්න මේ පාද දෙක සමානයි කියලා දීලා තියෙනවා. එච්චරයි අපි දන්නේ. තාම මොනවද දන්නේ? ඊළඟට දැන් අපි මේකේ ඉතුරු අවශ්‍යතාවය හොයාගත්තා නම් හරි මොකක් හරි. මේ පාද දෙක සමාන්තරයි කියලා හොයාගත්තා නම් ඒත් හරි. නේද? බලන්න හොයාගන්න පුළුවන්ද කියලා මෙතන. ඔන්න පාද දෙක සමානයි කියලා හොයාගත්තා.
මම සමාන්තරයි කියලා හොයා ගන්න ඕනේ. එහෙම නැත්නම් සම්මුඛ කෝණ සමානයි කියලා හොයා ගන්න ඕනේ. එහෙමත් නැත්නම් දැන් විකර්ණ ගැන කියන්න බෑනේ මෙතන. එහෙනම් ඒක අපිට අතාරින්න වෙනවා. ඒ වගේම තමයි කෝණ ගැනත් අපි එහෙම දන්නේ නැහැ. මෙතන 90යි මෙතන 90යි ඒක දන්නෙත් නැහැ. දැන් මේ අපි දන්න එකම දත්තේ මොකද්ද? මේ පාද දෙක සමානයි කියලා දන්නවා. මේ චතුරස්‍රයේ මේ පාද දෙක සමානයි කියලා දන්නවා. මම මේ චතුරස්‍රය වෙනම ඇඳුත් මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඔයාලට අපහැදිලි නිසා මම මෙහෙම වෙනම අඳිනවා මෙන්න මෙතන. හොඳට බලන්න. එහෙම වෙනම ඇඳගෙන කල්පනා කරන්න පුළුවන් නම් ඒත් හොඳයි. මෙන්න මෙහෙමනේ තියෙන්නේ. B y dx ඊට පස්සේ මේකේ තියෙනවා මෙහෙම මේ රේඛාව යාවෙලා තියෙනවා. මෙතන අංශක 90යි මෙතන අංශක 90යි. දැන් අපි මේක සමාන්තර රාශියක් කියලා කියන්න ඕන. හරි. මම මේ හදන්නේ තුන්වෙනි කොටස. මෙන්න මෙහෙම වෙනම ඇඳගත්තොත් ටිකක් පැහැදිලිය. මම කියන්නේ ගාන එතන අඳින්න නෙමෙයි ඔයාලා වෙනම ඇඳලා පොඩ්ඩක් කල්පනා කරන්න වෙන තැනක ඇඳගෙන. දැන් අපිට දීලා තියෙන එකම දත්තේ තමයි මේක සමානයි මේ පාදෙට. දැන් අපිට ලේසිම ඔය අවශ්‍යතා හතරෙන් ලේසිම මේ ක්‍රමය මොකද්ද මේ දැන් අපිට පැහැදිලිව පේනවා පළවෙනි අවශ්‍යතාවයේ සම්මුඛ කෝණ සමානයි කියන එක කියන්න අමාරුයි මෙතන. නේද? සම්මුඛ පාද සමානයි කියලා කියන්නත් අමාරුයි. මේ පාදේ සමානයි කියලා අපිට හොයාගන්න ක්‍රමයක් නැහැ. මෙතන රූපේ බැලුවාම පේනවා. එහෙම හොයාගන්න ක්‍රමයක් නැහැ. එහෙනම් මොකද කරන්නේ? හරි. දැන් ඔයාලට පේනවා මේ දීලා තියෙන කෝණ දෙක සමාන නිසා මේකයි සමානයි. මේ ඒකාන්තර කෝණ දෙකක් නේද? පැහැදිලිව පේනවද? මේ දෙක සමානයි. මේ තියෙන්නේ ඉසඩ් අකුර හැඩයට මේ. පේනව නේද ඔයාලට? එහෙනම් මේ පාද දෙක සමාන්තර වෙනව නේද? ඔය කෝණ දෙක සමාන නිසා මේ පාද දෙක මොකද වෙන්නේ? සමාන්තර වෙනවා. අන්න සම්මුඛ පාද යුගලක් සමාන හා සමාන්තර වෙලා තිනවා. එහෙනම් මේක සමාන්තර ආශ්‍රයක්. පැහැදිලි නේද? ඒ හින්දා මේක සමාන්තර ආශ්‍රයක් කියලා අපිට දැන් කියන්න පුළුවන්. දැන් ලියන්නයි තියෙන. ඔන්න අපි මේක හොයාගත්තා. මුලින්ම කරන්නේ මේක රූප වෙනම ඇඳගෙන හරි මොකක් හරි ක්‍රමයකට මේක හොයාගන්න එක. ඊට පස්සේ ලියනවා. දැන් ලියන්න බලන්න එහෙනම් අපි මුලින්ම ලියනවා dx සමානයි dy. ඒක අපි කොහොමද හොයාගත්තේ? ගානේ දීලා තිබ්බද? නෑ. මේ තියෙන්නේ මෙතනින් තමයි අපි හොයාගත්තේ. එහෙනම් මොකද්ද? ඒකට අපි ලියනවා විශේෂ වචනයක්. ඉහත සාධනය. ගානේ දීලා තිබෙත් නෑ. අපි හොයාගත්ත දෙයක් නේක. ඒ හින්දා ලියන්නේ ඉහත සාධනය කියලා. හරි. ඊළඟට අපිට ලියන්න පුළුවන් මේ කෝණ දෙක සමානයි කියලා. මොකද්ද කෝණ දෙක? dxy සමානයි xyb. ඒක නම් අපිට දත්තයක් විදිහට දීලා තිබුණා උතන අංශක 90යි කියලා. ඒක දී ඇත. ඒක ගානේ දීලා තිබුණා. එම නිසා මොකද වෙන්නේ? dx සමාන්තරයි කියලා ලියන්න මෙහෙම. මොකටද? yb ට නැත්නම් by ට. පැහැදිලිනේ? ඔන්න අපි මේක සමාන්තරයි කියලා ලිව්වා.
එහෙනම් මේ පාද දෙක සමානත් වෙලා තියෙනවා සමාන්තරත් වෙලා තියෙනවා මේ. දැන් ලියන්න පුළුවන්. එම නිසා B y d x සමාන්තර ආශ්‍රයකි. පැහැදිලිද? ඔන්න අපි සමාන්තර ආශ්‍රයයක් කියලා කිව්වා. මුලින්ම අපි හොයාගත්තා මේ පාද දෙක සමානයි කියලා අපිට මේ දෙවෙනි කොටසදී ඔප්පු කරන්න කියලා කිව්වනේ. ඒ නිසා dx සහ by සමානයි කියලා මේ අපි දන්නවා. ඊට පස්සේ මේ කෝණ දෙක අංශක 90 නිසා මේ කෝණය සහ මේ කෝණය අංශක 90 නිසා අපි දන්නවා ඒකාන්තර කෝණ සමාන වෙනකොට මේ රේඛා දෙක සමාන්තර වෙන්න ඕන. ඒ නිසා මේ කෝණ දෙක අංශක 90 නිසා මේ පාද දෙක සමාන්තරත් වෙනවා. අපි ඒකත් ලිව්වා. ඒ නිසා මේක සමාන්තර ආශ්‍රයයක් කියලා ලිව්වා. දැන් පැහැදිලිනේ සමාන්තර ආශ්‍රයයක් කියලා කියන්නේ මේ අවශ්‍යතාවය යොදා ගන්න විදිය. අවශ්‍යතා හතරයි තියෙන්නේ. එකක් සම්මුඛ පාද සමාන වෙන්න ඕන, එක්ක සම්මුඛ කෝණ සමාන වෙන්න ඕන. එහෙම නැත්නම් විකර්ණ කිනක සමච්ඡේදනය වෙන්න ඕන. එහෙමත් නැත්නම් අර සම්මුඛ පාද යුගලක් සමාන හා සමාන්තර වෙන්න ඕන. එහෙනම් දැන් මේක අපි ලියලා ඉවරයි. ගාන එතකොට මෙතනින් හදලා ඉවර වෙනවා කොටස් 3. දැන් මේ ගාන බලන්න මේක 2016 අවුරුද්දේ විභාගයට ආපු ගානක්. මෙන්න මෙහෙම රූපයක් දීලා තියෙනවා. මේකේ කියනවා මේ 2016 ගාන. එතකොට මේකේ කියනවා රූපේ දැක්වෙන ABC ත්‍රිකෝණයේ AB හා AC පාදවල මධ්‍ය ලක්ෂ පිළිවෙලින් D හා E වේ. හරි. ඊට පස්සේ BA ට සමාන්තරව C හරහා අඳින ලද රේඛාව දික් කළ විට FED හමු වේ. මේ දීලා තියෙන දත්ත ටිකම තමයි ඔය කියන්නේ. පළවෙනි කොටසෙන් කියනවා ADE ත්‍රිකෝණය අංග සම කරන්නලු CFE ත්‍රිකෝණයට. මෙන්න මේක මේ ත්‍රිකෝණයයි මේ ත්‍රිකෝණයයි අංග සම කරන්නලු. හරිද? එතකොට දැන් හොඳට මතක තියාගන්න විභාගයට ගාණක් ආවහම ජ්‍යාමිතිය ගාණක් විශේෂයෙන්ම මෙන්න මෙහෙම කොටස් දීලා 1 2 3 කියලා කොටස් දාලා දුන්නොත් ඒ ගාන හදන්න හරි ලේසි. හේතුව තමයි එක්ක අඩුම තරම මේ පළවෙනි කොටස හරි හදන්න පුළුවන්. එක්ක දෙවෙනි කොටස එනකම් හදන්න පුළුවන්. එහෙම නැත්නම් සම්පූර්ණ ගානම හදන්නත් පුළුවන්. දැන් ඔයාලට මෙහෙම කොටස් විදියට දීලා තිබුණාම හදන්න හරි ලේසි. මේ ගාන දැක්කට පස්සේ ඔයාලට වෙන ත්‍රිකෝණ දෙකක් අංග සම කරන්න තියෙන පළවෙනි කොටසේ. දැන් මේ ගානට ලකුණු 10ක් හම්බ වෙනවා නම් දැන් මේකට අපි හිතමු 10ක් ලැබෙනවා කියලා ලකුණු. එහෙනම් ඒ 10න් අඩුම තරමේ මේකට ලකුණු 3ක්වත් හම්බ වෙන්නේ නේද? මේකට එක්ක 3ක් හම්බ වෙන්න පුළුවන්. එහෙනම් මේකට තව ලකුණු 3ක් ලැබෙන්න පුළුවන්. අයයි ඉතුරු කොටසට 4ක්. ඔය වගේ ලකුණු බෙදෙන්නේ මේ කොටස් වලට. එතකොට ඔයාලා හරියට මේ පළවෙනි කොටස හැදුවොත් ලකුණු 3ක් ලැබෙනවා. ඒ විදිහට හදන්න ලේසි. අර සමහර ගණන් තියෙනවා සම්පූර්ණම ගාන බිම කොටස් නෑ මොකක් හරි අවසානයේදී මේ බව පෙන්වන්න වගේ එකක් තියෙනවනේ. දැන් මේක එහෙම නෑ. කොටස් 3ක් තියෙන. එතකොට මේ එක කොටසක් හරි හදන්න පුළුවන් මේ ගාන. එතකොට අතාරින්න නැතුව හදන්න පුළුවන්. එතකොට මේක ඇත්තටම බලන්න හදන්න දෙයක් තියෙනවද කියලා පළවෙනි කොටසේ මේ 2016 අවුරුද්දේ ගාන මේ කෝණ දෙක සමානයි. මේ ත්‍රිකෝණ දෙක ගැන කියන්නේ මේ කෝණ දෙක සමානයි. ඒ ප්‍රතිමුඛ කෝණය. ඊට පස්සේ මේ පාදේ සමානයි දීලා තිනා මේ CE සහ AE සමානයි. එතකොට පාද දෙකක් සමානයි, කෝණ දෙකක් සමානයි. තව එක දත්තයයි ඕන.
ඔයාලට ගානේ දත්තයක් දීලා තියෙනවා මේ මෙන්න මේ රේඛා දෙක සමාන්තරයි කියලා මේ BA මේ රේඛාව සහ මේ රේඛාව සමාන්තරයි කියලා දීලා තියෙනවා. එහෙනම් මේ රේඛා සමාන්තරයි නම් මෙන්න මේ A කෝණය සහ මේ C කෝණය මොකද්ද වෙන්නේ? ඒකාන්තර කෝණ වලින් සමාන වෙනවා. පේනව නේද? මේ රේඛා දෙක සමාන්තරයි මේ තියෙන සමාන්තර රේඛා දෙකක් මෙන්න ඒකාන්තර කෝණ යුගල. එහෙනම් මේක ඇත්තටම අංග සම කරන්න දෙයක් නෑ. පැහැදිලිව පේනව නේද ඔයාලට? එහෙනම් දැන් අපිට මේක ලියන්න ඕන අංග සම වෙනවා කියලා. ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා ඇත්තටම. අවශ්‍යතා තුනක් සම්පූර්ණයි. මේ ත්‍රිකෝණ දෙක සමානයි, මේ පාද දෙක සමානයි කියලා දීලා තියෙනවා. ඒ වගේම මේ කෝණ දෙක සමාන වෙනවා. හරි, මේ කෝණ දෙක සමානයි කියලා ගන්නත් පුළුවන්. මේ D කියන තැන තියෙන කෝණය සහ මෙන්න මෙතන තියෙන කෝණය සමානයි කියලා ගන්නත් පුළුවන්. ඒකත් ඒකාන්තර කෝණ වලින් සමාන වෙනවනේ. එතකොට අපිට මේක ලියන්න පුළුවන් පළවෙනි කොටස කොහොමද? දැන් ඔය දීලා තියෙන දත්ත වලට අනුව ලියන්න පුළුවන් මේ විදිහට. පළවෙනි එක මොකද්ද? ලියනවා අපි මේ දීලා තියෙන එකම ලියනවා මේව. ADE ත්‍රිකෝණය හා CFE ත්‍රිකෝණවල ත්‍රිකෝණවල අපිට ලියන්න පුළුවන්. දැන් අපි දීලා තියෙන දත්ත ලියනවා D E A කෝණය. මේක සමාන වෙනවා මොන කෝණයටද? CEF කෝණයට. හේතුව ප්‍රතිමුඛ කෝණ. පැහැදිලිද? ඊළඟට AE පාදයේ සමානයි EC වලට. ඒක දීලා තියෙනවා. AE සමානයි EC නේද? ඒක දී ඇත. ඊළඟට මම මේ කෝණ දෙකෙන් එකක් ලියනවා. මේ A කෝණය සහ C කෝණය ඒකාන්තර කෝණ වලින් සමානයි මෙතන. මෙතනයි මෙතන. ඒක ලියනවා DA E සමානයි EC F වලට. හේතුව ඒකාන්තර කෝණ. අන්න ඊට පස්සේ ලියන්න පුළුවන්. එම නිසා මම මෙතන ලියනවා ADE ත්‍රිකෝණය අංග සමයි CFE ත්‍රිකෝණය. මොකක්ද අවස්ථාව? කෝණ දෙකයි පාදයයි.
කෝපාවස්ථාව. පැහැදිලිද? මේ ත්‍රිකෝණ දෙකක් අංග සම කරන්න ආවොත් ඒක අනිවාර්යයෙන්ම හදන්න. මොකද ඒක මුලින්ම දෙන්නේ අංග සම කරන්න දත්ත ඔක්කොම ගාන ඇතුලේ තියෙන නිසා. එතකොට මේ කොටස නිකම්ම ඔයාලට හදලා ලකුණු ගන්න පුළුවන් මේ වගේ ගානක් තිබ්බොත්. එතකොට මේ ටික ඔයාලා මේ ටික ලියා ගන්න දැන් මේ ස්ක්‍රීන් එකේ පේන ටික. ඊට පස්සේ මම ඊටු කොටසට යන්නම්. හරි. එතකොට මේ දෙවෙනි කොටසෙන් කියන්නේ මෙන්න මේ AF සහ DC යා කරලා AF DC යා කරලා මේක සමාන්තර රාශියක් කියලා කියන්නේ කියලා. එතකොට ඔයාලට පේනවා මේ සමාන්තර රාශියේ විකර්ණ දෙකක් තියෙනවා. විකර්ණ දෙකෙන් එක විකර්ණයක් සමාන කොටස් දෙකකට බෙදිලා තියෙනවා. එහෙනම් අපිට සමාන්තර රාශියක් කියන්න පුළුවන් මේ අනිත් විකර්ණයත් මේ වගේ සමාන කොටස් දෙකකට බෙදෙනවා කියලා පෙන්නන ගත්තා නම් හරිනේ නේද? පැහැදිලිනේ? එහෙනම් දැන් ඔයාලට පේනවද මේකේ අපි මේ ත්‍රිකෝණ දෙක කලින් අංග සම කරා. කොයි ත්‍රිකෝණ දෙකද? මෙන්න මේ DEA සහ මේ අනිත් ත්‍රිකෝණේ අංග සම කරා. එහෙනම් ත්‍රිකෝණ දෙක අංග සම කරා නම් අංග සමයි නම් අංග සම ත්‍රිකෝණ වල අනුරූප පාද සමානයිනේ. එහෙනම් DE සමානයි EF ට නේද? එහෙනම් අපිට මේක නිකම්ම ලියන්න පුළුවන් සමාන්තර රාශියක් කියලා. දැන් අපි පළවෙනි කොටස හදපු නිසා දෙවෙනි කොටසේ ලේසියෙන්ම ලියන්න පුළුවන් පළවෙනි එක රූපෙ පළවෙනි එක තමයි AE කියන මේ කොටස සමානයි EC ට. ඒක දීලා තියෙනවා D ඇත. ඊළඟට DE ඒ කියන්නේ මෙන්න මේ කොටස සහ මේ කොටස සමානයි කියලා අපි හොයාගත්තා. ඒක ලියන්න පුළුවන් DE සමානයි EF ට. මේක මොකද්ද? අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග නේද? අපි හොයාගත් එකක් නේ. අනුරූප අංග. එහෙනම් දැන් ඔන්න විකර්ණ දෙක එකිනෙක සමච්ඡේදන වෙලා කියලා අපි ලිව්වා. මේකයි මේ කොටස් දෙක සමානයි. මේ අනිත් කොටස් දෙක සමානයි කියලා ලිව්වා. දැන් ලියන්න තියෙන්නේ එම නිසා මොකද්ද? DAD CF සමාන්තරාශ්‍රයකි. හේතු අපිට ලියන්න පුළුවන් විකර්ණ පැහැදිලිව ලියන්න ඕන එකිනෙක සමච්ඡේදනය වේ. කියලා ලියලා මේක පේලි 3න් දෙවෙනි කොටස හදන්න පුළුවන්. ඒකට මේ 2016 අවුරුද්දේ හරි ලේසි ගානක්. එහෙනම් ඔයාලට මෙන්න මේ ගාන මේකේ දෙවෙනි කොටස ලියා ගන්න. තුන්වෙනි කොටස ඔයාලා ගෙදරදී උත්සාහ කරන්න හදන්න. මම දැන් හදන්නේ උත්සාහ කළා මට එවන්න. මම මේක හදන හැටි ඊට පස්සේ ලියලා එවන්නම් ආපහු.